ලංකාවේ හැම විනාඩියකටම ප්ලාස්ටික් අපි කියන්නේ සිලි බෑග් මිලියනයක් පාවිච්චි වෙනවා. දවසකට මිලියන 4ක් සිලි බෑග් එළියට දානවා. ඉස්කෝල වලින් පෑන් බට කිලෝග්‍රෑම් 29000ක් අවුරුද්දට එළියට එනවා පෑන් බට විතරක්. වතුර බෝතලේ දිරන්න යනවා අවුරුදු 400ක්. 2050 දී මුහුදේ ඉන්න මාළුන්ගේ බරට වැඩිය ප්ලාස්ටික් බර වැඩි වෙනවා. ගෙදර ගත්තොත් ගෙදර ඩස්බින් එක ප්ලාස්ටික්. පෙන් හෝල්ඩර් එක ප්ලාස්ටික්. බාත්රූම් එකේ තව මොකක් හරි ප්ලාස්ටික්. ප්ලාස්ටික් වලින් ලොකු ඩැමේජ් එකක් එනවා. එතකොට ඒ බඩු අරන් ඇල්ල ගෙදර තිබ්බන් පස්සේ සංජය මාර කැතයිනේ. මිනිස්සු ප්ලාස්ටික් වෙලා. අපි රියල් මිනිස්සු නම් සංජය අපිට තේරෙන්න ඕනේ අපි ප්ලාස්ටික් ගන්නවද ගෙදරට ගන්න ඕනේ මොනවද? ඊට කොළඹ ටවුන් එකේ ඇවිදිනකොට වේවැල් දෙනියේ මිනිස්සු වේවැල් බාණ්ඩ එල්ලගෙන කොළඹ ඇවිදිනවා. ඊට පස්සේ මේ අපේ මිනිස්සුන්ට අපේ මිනිස්සුන්ගේ බඩුවක් විකුණ ගන්න සමාජයක් නැහැ. මාකට් එකක් නැහැ. ඇයි අපි සපෝට් කරන්නේ නැහැනේ දේශීය ව්‍යවසායකත්වයේ නැගී සිටින්න. ඇයි අපිට බැරි අපි ගන්න ප්‍රොඩක්ට් එක ලෝකල් ප්‍රොඩක්ට් එකක් අරගෙන පොඩි සපෝට් එකක් දෙන්න මේ යට ඉන්න අපේම මිනිස්සුන්ට. අපි හදුවා සංජය zeroplastic.lk කියලා මාකට් ප්ලේස් එකක්. ඔන්ලයින් මාකට් ප්ලේස් එකක්. අර සප්ලයර්ස්ලා බඩු ඔක්කොම මේ මාකට් ප්ලේස් එකේ තියෙනවා. ලංකාව වගේ රටක භාණ්ඩයක් ගනිද්දී මිල සහ ඒකේ ඩියුරබිලිටි එක තමයි අපි වගේ රටක මිනිස්සු වැඩිම කරන්නේ. ඕව වෙලස් යුනිවර්සිටි එකම zeroplastic කරන්න. ඒගොල්ලෝ කැම්පස් එක ඇතුලේ ළමයි වතුර බෝතල් ගේනවා, ලන්ච් ෂීට්ස් ගේනවා, ලන්ච් බොක්සස් ගේනවා. දැන් මේගොල්ලෝ වෙන්න කෙනෙක් හොයාගෙන ඒ කොළ ටොන් ගානම නිකන් දීලා ඒ වෙනුවට පෑන් හදාගන්න. ප්ලාස්ටික් කිසිම ගෙදරට ප්ලාස්ටික් බඩුවක් මිලදී ගැනීම සපුරා තහනම්. ප්ලාස්ටික් තහනම් කරන්නේ ඔය ප්‍රශ්නයට පිළිතුරක් විදියට තමයි මම zeroplastic කියලා එකක් ඉනිෂিয়েට් කරේ. ප්ලාස්ටික් යූස් කරන්න එපා ගන්න. පොඩි ගානක් විතර කරලා ලෝකල් ප්‍රොඩක්ට් එකක් ගන්න. ඉතින් මම හිතන්නේ අපි හදන්න ඕන ඩිමාන්ඩ් එකක් වේවැල් දෙනිය යනකොට මේ බඩු තියෙන එනකොට බඩු නැති වගේ එකක් එනවා. අනේ එදාට මේ රටේ පුරවැසියෙක් විදියට මම සතුටු වෙනවා. අයිබෝවන් ඊලනින්.lk ඔස්සේ අලුත් අවුරුද්දට කලින් අපි කරන අවසාන වැඩසටහන මේ. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකයටත් ලංකාවේ සමාජයටත් නැවතත් ප්‍රශ්නයක් වෙලා තියෙන කරුණක් සම්බන්ධයෙන්. මොකද අපි මීට අවුරුදු 2කට විතර කලින් මේ සම්බන්ධයෙන් එක්තරා වැඩසටහනක් ගෙනාවා. ඒ වැඩසටහනට අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේ තව වැඩසටහන ඉදිරියට කරන්නත් කියලා. ඉතින් මේ මොකක්ද සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ? මේ ප්ලාස්ටික් සහ ඒහා සම්බන්ධ අනිකුත් ද්‍රව්‍ය වලින් වෙන පරිසර හානිය. ඉතින් අපි ලංකාවේ දකිනවා මේ දවස්වල පරිසරය ගැන ඉතා විශාල උනන්දුවක් තියෙනවා. ගස්වැල් වලට ආදරය කරනවා වගේම අපේ අතින් පරිසරයට නිකුත් වෙන විෂ ද්‍රව්‍ය, ඒ වගේම මේ ප්ලාස්ටික් වගේ නොදිරන ද්‍රව්‍ය අවම කරගන්නත් අපි බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද එහෙම නොවෙන්න අපේ ලෑන්ඩ් ෆීල්ඩ්ස් හොඳටම මේ ප්ලාස්ටික් වලින් පිරෙනවා. ඊට පස්සේ ඒ සත්තු ඇවිල්ලා ඒව කනවා. ඊට අමතරව මේවා දිරන්නේ නැහැ, පස දූෂණය වෙනවා. අවසානයේදී අපි ලෝකෙට විෂ එකතු කරනවා. ඉතින් මෙන්න මේ විෂ එකතු කිරීම, මේ අධි පරිභෝජනවාදී ජීවන රටාව මේ ඔක්කොම අවම කළා කොහොමද දරණීය විදිහට ජීවත් වෙන්න, දරණීය පාරිසරික සංවර්ධනයක පෙරගමන් කරුවන් වෙන්න, අපි සහජනතාව විදිහට කොහොමද සූදානම් වෙන්න කියන එක ගැන කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් දැනටමත් යම් ක්‍රියාවලියකට අවතීර්ණ වෙලා ඉන්න මහත්මයෙක් තමයි අපි මේ ස්ටුඩියෝ එකට ගෙන්නලා තියෙන්නේ. එතුමා නිශ්ශංක ඩිසිල්වා මහත්මයා. අපි එතුමාගෙන් අහමු මොකද්ද මේ ලංකාවේ ප්ලාස්ටික් ප්‍රශ්නය කොපමණ ඔඩු දුවලා තියෙනවද? ඒකට විසඳුමක් එතුමා ගාව තියෙනවද කියලා. අයිබෝන් නිශ්ශංක. අයිබෝන් සංජය. මුලින්ම මම කියන්නම් සංජය මොකද්ද තියෙන ප්ලාස්ටික් ප්‍රශ්නේ කියලා ලංකාවේ. ලංකාවේ හැම විනාඩියකටම ප්ලාස්ටික් අපි කියන්නේ සිලි බෑග් මිලියනයක් පාවිච්චි වෙනවා. මේ දැන් විනාඩියක් යනකොට මිලියනයක් පාවිච්චි වෙනවා, සංසරණය වෙනවා. දවසකට මිලියන 4ක් සිලි බෑග් එළියට දානවා. ඒ කියන්නේ ඒක කෙලින්ම ඉවර වෙන්නේ විසි කරනවා. මිලියන 4ක්. අවුරුද්දකට මිලියන 1ක් මුහුදු ජීවීන්, ඒ කියන්නේ විශේෂයෙන් කුරුල්ලන් මැරෙනවා. ඉස්කෝල වලින් පෑන් බට කිලෝග්‍රෑම් 29000ක් අවුරුද්දට එළියට එනවා පෑන් බට විතරක්. 29000 කිලෝග්‍රෑම්. සර්වේ එකකින් හොයාගෙන තියෙනවා සංජය 2050 වෙද්දි මුහුදේ අපි නිකම්ම කියන මුහුදේ ඕනතරම් මාළු ඉන්නවා කියලානේ කියන්නේ. බුට්ටයක් එහෙම ගාම කියන්නේ මුහුදේ මාළු ඉන්නවා කියලානේ. 2050 දී මුහුදේ ඉන්න මාළුන්ගේ බරට වැඩිය ප්ලාස්ටික් බර වැඩි වෙනවා. රයිට්. ඒ කියන්නේ මේක මාර ප්‍රශ්නයක්. ප්ලාස්ටික් කියන්නේ අපි ගමු වතුර බොන බෝතලේ සංජය අපි වතුර බෝතලයක් පාවිච්චි කරා උපරිම පැයක්. උපරිම පැයක් පාවිච්චි කරා ඒ වතුර බෝතලේ දිරන්න යනවා අවුරුදු 400ක්. මං අහන්නේ අපිට පුළුවන් ද සාධාරණීකරණය කරන්න ගෙදරින් වතුර බෝතලයක් අරන් එන්නේ නැතුව හැම වෙලෙම දවස ගානේ වතුර බෝතලයක් කඩෙන් ගන්න එක මොනියම් විදිහකින් සාධාරණීකරණය කරන්න පුළුවන්ද?
නේද? බෑ. දැන් මම මේක ප්‍රශ්නයක් විදිහට දැක්කා. ඒකම මේක මට මේ සීරෝ ප්ලාස්ටික් කියන කන්සෙප්ට් එක එන්න හේතු වෙච්ච තව කරුණු කාරණා තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි සීරෝ ප්ලාස්ටික් කියන එක ආවේ. ඒතර ඇයි ප්ලාස්ටික් දැන් ගෙදර ගත්තොත් ගෙදර ඩස්බින් එක ප්ලාස්ටික්. පෙන් හෝල්ඩර් එක ප්ලාස්ටික්. බාත්රූම් එකේ තව මොකක් හරි ප්ලාස්ටික්. මොන හරි පිඟන් එල්ලන එක ප්ලාස්ටික්. මග්ස් දාන එක ප්ලාස්ටික්. හැඳි ප්ලාස්ටික්. කොස්ස ප්ලාස්ටික්. කොස්සක් සංජය හිතන්න මේ ශ්‍රී ලංකාවේ මේ පොල් ගස් අනන්ත ප්‍රමාණය තියෙන රටේ කොස්ස ප්ලාස්ටික්. ඒතර මට දැනෙච්ච දෙයක් තමයි ඒ අතින් ප්ලාස්ටික් හින්දා රට ලෝකේ විනාශ වෙනවා මාරම ප්‍රශ්නයක්. ඒ අරන් පස්සේ අපේ සුළු දේශීය ව්‍යාපාරිකයන්ගේ දේශීය නිෂ්පාදන උඩට එන්න විදියක් නැහැ. ඒ කියන්නේ වාගියා කොස්ස බලන්නේ වාගේ අපිට හිතන්න ශක්තියක් නැහැ. අපි ගියා කොස්ස ගත්තා තියෙන්නේ ප්ලාස්ටික් එක ආවා. අපි චුට්ටක් නැවතිලා හිතුවනම් ඇයි මං ප්ලාස්ටික් ගන්න මේක පරිසරයට හානියක්. මේකෙන් අපේ දේශීය ව්‍යවසායකත්වයේ දේශීය නිර්මාණකරුවන් නැති වෙනවා කියලා හිතුවොත් මම ඔක ගන්නෙ නෑනේ. මට දැනෙච්ච දේ තමයි මේක මිනිස්සු හිතන්නේ නෑ. ඒ කියන්නේ අවයනස් දැනුම නැතිකම තමයි ප්‍රශ්නේ. සංජය මම ගත්තොත් මීට මාසෙකට කලින් මාස දෙකකට කලින් මගෙන් ඇහුවොත් මමත් හැමදාම මීටින් එකට යද්දි වතුර බෝතලයක් කඩින් අරන් යන මිනිස්සයා. ඒ කියන්නේ ඔබ මේ ළඟදී තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ සෙන්ස් එක ආවන් පස්සේ අපිට මේක තේරුණාන් පස්සේ මේක වෙනස් වෙන්න ඕනේ. පොඩි අතුරු ප්‍රශ්නයක්. ඒ සෙන්ස් එක එකපාරට ආවේ කොහොමද? ඒක තමයි කියේ. එකක් තමයි මම ඔය වීඩියෝ කීපයක් දැක්ක ප්ලාස්ටික් සම්බන්ධ අර සත්තුන්ගේ බෙල්ලේ ප්ලාස්ටික් පැටලා ඕක මගේ ඔළුවේ කැරකි තිබ්බා. දෙක ගෙදරට ඔය කොස්සක් ගෙනෙල්ලා ඒ කොස්ස දැක්කන් පස්සේ මට ආයෙසරක් හිතුණා ඇයි මේ ප්ලාස්ටික් කොස්සක්. ගෙදර කැටේ ප්ලාස්ටික්. මගේ ගෙදර කැටේ ප්ලාස්ටික් බබාලගේ. පස්සේ ඒකත් එක්ක සංජය අනිත් එක තමයි මම දකුණු පළාතේ ගෙදර ගිහිල්ලා එනකොට දැන් වෙනද මම පොඩි දවස්වල ඉගෙන ගන්නකොට අල්ලපු ගෙදර කොසු හදනවා ඊළඟ ගෙදර පාපිසි හදනවා ලණු අඹරනවා නේ ලොකු කියන්නේ රෙදි වියනවා එහෙම තිබ්බා. දැන් ගෙදර යනකොට සංජයටත් මේ අදකින් ඇති. දැන් ගෙදර යනකොට ඒ කියන්නේ කට්ටිය ගෙවල් ටික තියෙන ඒ අම්මලා ටික වයසට ගිහිල්ලා ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝගේ දරුවෝ ත්‍රිවිල් වල නැගලා ඉන්නවා. අර කට්ටිය ෆෝන් ඔබ ඉන්නවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ප්‍රොඩක්ට් එකක් එන්නේ නැහැ. ඊට කොළඹ ටවුන් එකේ ඇවිදිනකොට වේවැල් දෙනියේ මිනිස්සු මොනවද අපි අර කියන්නේ වේවැල් බාණ්ඩ එල්ලගෙන කොළඹ ඇවිදිනවා. මේක මාර අවුලක්. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ අවුලක්. මේක ඇත්තටම ගොඩක් විසිබල් වෙන්නේ පසුගිය දශක දෙක ඇතුළත වගේ තමයි මේ ට්‍රාන්සිෂන් එක වෙන්නේ නේද? වැඩිපුරම උනේ. මට අපි පොඩි කාලේ අපි මැටි කැටේ මේ සාමාන්‍ය කොස්ස අපි භාවිතා කරා. මට හිතාගන්න බෑ සංජය කියන්නේ මේක මාර ප්‍රශ්නයක්. ප්ලාස්ටික් වලින් ලොකු ඩැමේජ් එකක් එනවා. එතකොට ඒ බඩු අරන් ඇල්ල ගෙදර තිබ්බන් පස්සේ සංජය මාර කැතයිනේ. ප්ලාස්ටික් කොස්සයි ප්ලාස්ටික් බඩුවම ඇත්තටම ඔයා හරියට වාඩිලා බැලුවොත් මේක ලස්සනද කියලා ලස්සන නෑ සංජය. මම මේක අත්දැකීමෙන් බලලා මම ෆොටෝ ගහගෙන ඉන්නේ ගෙදර මගේ තිබිච්ච විදිය. රයිට්. ඊට පස්සේ මේ අපේ මිනිස්සුන්ගේ බඩුවක් විකුණ ගන්න සමාජයක් නෑ. මාකට් එකක් නෑ. ඉතින් මම ඕක දැකලා මට හිතුණා අපි හදන්න ඕනේ මයින්ඩ් චේන්ජින් ගේම් එකක්. මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න ඕනේ ප්ලාස්ටික් පාවිච්චි කරන්න එපා. ඔයගොල්ලෝ ප්ලාස්ටික් පාවිච්චි වලට වැරදි දෙකක් කරනවා. එකක් දේශීය ව්‍යවසායකත්වයේ නැතිබංගස්ථානම් කළා දානවා. ඒ කියන්නේ කොස්සක්වත් ගන්නෙ නැහැ. සරුංගලෙත් එන්නේ ප්ලාස්ටික් නේ සංජය දැන්. සරුංගලෙත් ප්ලාස්ටික්. චයිනා වෙසක් කූඩු. ඉතින් එහෙම වෙන්නේ කොහොමද මේ රටේ? රයිට්. එතකොට දේශීය ව්‍යවසායකත්වයේ නැති කරනවා පරිසරයට ආදරය කරන්නේ නැති මිනිස්සෙක්. ඔය ප්‍රශ්නයට පිළිතුරක් විදියට තමයි මම සීරෝ ප්ලාස්ටික් කියලා එකක් ඉනිෂিয়েට් කරේ. මේක දැන් අපි කරගෙන යනවා. මේකට ඉන්න වොලන්ටියර්ස්ලා 300ක් ඉන්නවා. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා 300ක් වොලන්ටියර්ලි වැඩ කරනවා. මේක යුනිවර්සිටි ලෙවල් එකේ සිට ගොඩක් වැඩ කටයුත්තක යෙදෙනවා. ඔක තමයි සංජය ප්‍රශ්නේ. එතකොට මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් 300ක් ඉන්නවා කිව්වා. මේ 300ක් කියන්නේ ලොකු පිරිසක් සාමාන්‍ය මේ වගේ ස්වේච්ඡා සංවිධානයක් මේ සංවිධානය කරද්දි මේ 300 ගත්තේ කොහොමද? රයිට්. ඒක මෙහෙම සංජය. මේක උනේ මම සංජය LinkedIn ඉන්නවනේ. LinkedIn ප්‍රොෆයිල් එක බැලුවොත් LinkedIn වල වෙනම කොටසක් තියෙනවා volunteer experience කියලා. රයිට්. ඒතකොට වෙන රටවල් වල මිනිස්සු යුනිවර්සිටි ළමයි කොලෙජ් ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ මුල් පළමු කාර්යය තමයි ඩිග්‍රිය ඉවර වෙනකොට volunteer service එකක් දෙනවා. ලංකාවටත් වෙන volunteer කරන්නේ ඒගොල්ලෝ. ලංකා සර්වෝදය වගේ ආයතන තිබුණා volunteer කරනවා. අපි ලංකාවේ නෑනේ. අපි ලංකාවේ volunteer කියන එක ඔයා දැන් LinkedIn ප්‍රොෆයිල් 10ක් ඕපන් කරලා බලන්න volunteer එක්ස්පීරියන්ස් එක ෆිල් කරලා තියෙන කීයෙන් කී දෙනාද? මට එතනත් මට කන්සල්ටන්ට් ඉදිරියට වැඩ කරන ඉඳ මට එතනත් තිබ්බා මම කරන ට්‍රේනින් වලදී මේ ඇයි වොලන්ටියර් එක්ස්පීරියන්ස් එක අපේ කට්ටිය නැත්තේ කියලා. මම ට්‍රේනින් එක කරා ඕවෙලස් යුනිවර්සිටි එකේ ළමයි 300කට විතර.
සෝෂල් මීඩියා කොහොමද භාවිතා කරන්නේ සෙල්ෆ් බ්‍රෑන්ඩින් කරන්නේ කොහොමද කියලා. එතෙන්දි මම කිව්වා මම ප්‍රොජෙක්ට් එකක් කරනවා zero plastic. ඔයගොල්ලෝ වොලන්ටියර් සර්විස් එකකට එන එක එක්ස්පීරියන්ස් එකක් මේක good course එකක් හොඳ වැඩක්. සහ ඔයගොල්ලෝ රජයේ විශ්වවිද්‍යාලයක මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගන්න. ඒ ණය ගෙවන්න පුළුවන් ලේසි විදියක් මේක. right? එතකොට ඒකට ඒගොල්ලෝ කැමති වුණා. කැමති වෙලා ඒගොල්ලෝ දැන් හදලා තියෙන ප්‍රොජෙක්ට්ස් අපේ ඉන්න ගෲප් දෙකක්. ඌව වෙලස් යුනිවර්සිටි එකම වයිස් චාන්සලර් කියන්නේ අපේ උපකුලපතිතුමා අපට ඇප්‍රූවල් එක දුන්නා. ඌව වෙලස් යුනිවර්සිටි එකම zero plastic කරන්න. දැන් ඒකට ළමයි 300න් 257ක් ඒ ප්‍රොජෙක්ට් එක වැඩ කරනවා. ඉතුරු කට්ටිය zero plastic මේන් මිෂන් එක ලංකා පුරා ඒක අරගෙන යන්න සෝෂල් මීඩියා වීඩියෝ ආටිකල්ස් ලියන ඒවා පත්‍ර වලට ලියන ඒවා ඔක්කොම කරන්නේ ඉතුරු ටික. ඒක ගත්ත විදිය තමයි මම නීඩ් එකක් හැදුවා ළමයින්ට ඔගොල්ලෝ එක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඔයගොල්ලන්ට වොලන්ටියර් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. දෙක ඔයගොල්ලෝ නිකන් ඉගෙන ගන්න. නිදහස් අධ්‍යාපනය. ඒ ණය ගෙවන්න පුළුවන් හොඳ විදියක් තමයි මේ පරිසර හානිය වෙන මේකට බිස්නස් පැත්ත නෙමෙයි ඒගොල්ලෝ සපෝට් කරන්නේ. තනිකරම මේ අවයානස් මයින්ඩ් එක හදන්න මිනිස්සුන්ගේ ඔයගොල්ලෝ ප්ලාස්ටික් පාවිච්චි කරන්න එපා කියලා. ඒගොල්ලෝ කැම්පස් එක ඇතුලේ ළමයි වතුර බෝතල් ගේනවා, ලන්ච් ෂීට්ස් ගේනවා, ලන්ච් බොක්සස් ගේනවා. ඒ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරන්න පෑන් දැන් මේ දවස්වල ප්‍රොජෙක්ට් එකක් කරනවා පෑන් ටික හදන කැම්පස් එකෙන් එළියට එනවා සංජේ මට ටොන් ගාන මතක නැහැ පේපර් කොළ ටොන් ගානක් එළියට එනවා. ඒ ඔක්කොම බදුල්ලේ කුණු කන්දක් විදියට ගොඩ ගහලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ වෙන්න කෙනෙක් හොයාගෙන ඒ කොළ ටොන් ගානම නිකන් දීලා ඒ වෙනුවට පෑන් හදාගන්න. දැන් මේ අතරම පෙරේද ඩිස්කෂන් එකේ ගියේ ඒගොල්ලෝ මුළු ළමයින් ඔක්කොටම සාධාරණ ගානට පෑන් දෙන්න හදනවා. ඉතින් එහෙම තමයි ඒ වොලන්ටියර් බේස් එකයි හැදුනේ. දැන් ඒක කරගෙන යනවා. හොඳයි. දැන් ඔබ කිව්වනේ මේ ඔබ ගෙදරත් මේ වෙනසක් කරලා තියෙන්නේ කියලා බුදු ෆොටෝ ගහන් ඉන්නවා කියලා කලින් තිබ්බ විදිය දැන් තිබ්බ විදිය. ඉතින් අපිට පොඩි උදාහරණයක් දෙන්න. මොකද අපි දකිනවා මේ බොහෝ ගෙවල් දැන් ඉන්නේ ප්ලාස්ටික් මිනිස්සු. මොකද මිනිස්සු හැමතිස්සෙම ප්ලාස්ටික් වලින් වට වෙලා. දැන් ඔබ කිව්වා වගේ ගන්න හැම පොඩි භාණ්ඩයක් පවා ප්ලාස්ටික් වලින් තිබ්බොත් ඒක ගන්නවා අර අනිත් පැත්ත ගැන හිතන්නේ නැතුව. ඉතින් එතෙන්දී කොහොමද මේ ප්ලාස්ටික් මිනිස්සුන්ගේ මේ ප්ලාස්ටික් ගතිය අඩු කරන ක්‍රම උදාහරණ වලින් දෙන්න පුළුවන්ද අපිට? පුළුවන්. ප්‍රශ්න දෙකක් වැදගත් කාරණා දෙකක් ආවා. එක සංජය මම ආවේ ප්‍රශ්නට එන්න කලින් මම කැමති ප්ලාස්ටික් මිනිස්සු කියන කතාව කොහොමද මේ සමාජයට ආවේ කියන එකත් එක්ක පටන් ගන්න. අපේ ලොන්චින් එක වෙලාවේ ආවා දිලිත් ජයවීර දෙරණ සභාපතිතුමා දිලිත් අය කිව්ව කතාවක් තමයි මේ මිනිස්සු ප්ලාස්ටික් වෙලා. අපි ප්ලාස්ටික් මිනිස්සු අපි නැචරල් අපි රියල් මිනිස්සු නම් සංජය අපිට තේරෙන්න ඕනේ අපි ප්ලාස්ටික් ගන්නවද ගෙදරට ගන්න ඕනේ මොනවද නැචරල් දේවල්ද කියන එක අපිට ෆීල් වෙනවා. අපි නැචරල් රියල්. අපි ප්ලාස්ටික් වුණාම තමයි අපි ප්ලාස්ටික් ගන්නෙ. ඒ කියන්නේ එතන ආපු එතන උඩ මතුවෙච්ච කාරණේ තමයි සංජය මිනිස්සු ප්ලාස්ටික් වෙලා. මිනිස්සු හිතන්නේ රියල් මිනිස්සු නෑ ප්ලාස්ටික් මිනිස්සු ඉන්නේ. සංවේදී මිනිස්සු නෑ කියන එකද මේ? එක්සැක්ට්ලි. මිනිස්සු සංවේදී නෑ. මිනිස්සු පරිසරයට සංවේදී නෑ. ඒක කියන්නේ සංවේදී නෑ කියන්නේ ප්ලාස්ටික්. ඔය සංවේදී නෑ. ඔයාට දැනෙන්නේ නෑ. පරිසරය දැනෙන්නේ නෑ. මේ ගහකොළ වටපිටාව දැනෙන්නේ නෑ. ඔය ප්ලාස්ටික් වෙලා. ඉතින් ඒක ඊටාම වැදගත් වචනයක් ප්ලාස්ටික් මිනිස්සු. සංජය ආපු කතාව තමයි සංජය දැන් අපි ගමු ඩස්බින් එක. රයිට්? මගේ ළඟ ෆොටෝස් තියෙනවා මම සංජයට දෙන්න. දැන් මගේ ගෙදර කාමරේ තිබ්බේ මගේ කාමරේ ඩස්බින් එකයි ලිවින් ඒරියා එකේ ඩස්බින් එකයි. රයිට්? මම ওই දෙකම වේවැල් වලින් රිප්ලේස් කරා. ගාන වැඩි. වේවැල් ඩස්බින් එක රුපියල් 1500ක් විතර වුණා. අරක මම හිතන රුපියල් 250ක් උඩරිම 300ක් වෙන්නේ නැති. එතකොට මෙතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මුදලේ ගැටලුවක් තියෙනවා. ඒතකොට ඩස්බින් එක. ඊට පස්සේ ගත්තයින් පස්සේ හැඳි. රයිට්? හැඳි ප්ලාස්ටික් තියෙනවා දැන් ගොඩක් ගෙවල් වල. රයිට්? ඒතකොට හැඳි කිතුල් හැඳි වලින් හැඳි තියෙනවා. එතකොට ගත්තොත් අර සංජය අපි ඉස්සර ගෙවල් වල එල්ලන්නේ හැඳි එල්ලන්නේ අර පොඩි මට ඒකට කියන නම මම වේවැල් වලින් හදපු අර එහෙම ත්‍රිකෝණාකාරක ඇල්ල ඇතුලේ දාන්න. රයිට්. ඕක දැකලා තියෙනවද සංජය ළඟදී ගෙදරක? ළඟදී ගෙදර දැකලා නැහැ. රයිට්. දැන් ඒක තියෙන මාකට් එකේ රයිට්. ඒතකොට ඒක ඒක අරන් හැඳ දාන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. මම සංජයට ෆොටෝස් පෙන්නන්නම් අපි ගත්ත ෆොටෝස්. ඊට පස්සේ මග් හෝල්ඩර්ස් ප්ලාස්ටික්. ඒක ප්ලාස්ටික්. එතකොට පිහිදානේව තියෙන දැන් ඒවා සුපර් මාකට් වලත් තියෙනවා. ඒක නම් දැන් ලී වලින් ගන්න පුළුවන්. ඒතකොට කුස්සියේ භාගයට භාගයක් ප්ලාස්ටික්. එතකොට අර ලූණු දාන එක තියෙන්නේ ලූණු අල එහෙම දාන පොඩි තියෙන රැක් එකක් වගේ. නිකන් අර මොකද ඒක කියන්නේ මෙහෙම කන්ටේනර්ස් 3ක් විතර තියෙන එක. ප්ලාස්ටික්. මම නම දන්නේ නැහැ ප්ලාස්ටික්. ඒක වේවැල්ලෙන් හදලා තියෙන මම සංජයට පෙන්නන්නම්. ඒක උඩ හිට ගන්න පුළුවන් මිනිහට ඒ තරම් හයියයි. මම එක ගත්ත එක නම් ඒක රුපියල් 2500ක් විතර වුණා. රයිට්? ඒක වේවැල් වලින්. රයිට්? ඒතර ගත්තොත් මල් පෝච්චි සංජය. අපේ ගෙවල් වල මල් පෝච්චි හදන බිස්නස් එක ලෝකේ ලංකාවේ හැමෝටම ඕනේ. එක හැම ගෙදරම එක මල් පෝච්චියක් හරි තියෙනවා සංජය ලංකාවේ. මම දැන් ෆ්ලැට්ස් වල පවා දැන් තියෙනවා. හැබැයි තියෙන ඔක්කොම ප්ලාස්ටික්.
තනිකර අර කළු පාට ප්ලාස්ටික් කියන ඉතින් හැබැයි ඔය තර්කයක් එනවා නේද දැන් ප්ලාස්ටික් කියන එක ලේසි කියන එකත් එක්ක බැඳිලා තියෙනව නේද? එකක් මිල අධිකයි සාමාන්‍ය ඕගනික් ප්‍රොඩක්ට් එකක් ගන්න ගියොත්. එතකොට එතන මේ අවාසියක් තියෙනවා. එතකොට ප්ලාස්ටික් ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒක කාලයක් පවතිනවා කියන අදහසකුත් තියෙනවා. මොකද මේක දිරන්නේ නැහැනේ. දිරන්නේ නැහැ. එතකොට ඒක දැන් නැවුණත් කැඩෙන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට ඒවා නෙමෙයිද මිනිස්සු සලකන්නේ මේ භාණ්ඩ මිලදී ගැනීමේදී. ඒක තමයි සංජය හරිම උත්තරේ. ඕක තමයි චැලෙන්ජ් එක. දැන් වතුර බෝතල් ගත්තත් ඕකමයි කතාව. වතුර බෝතලේ බිම වැටෙනවා වෙන ඒතර කැඩෙන්නේ නැහැ. එතකොට අර අපි බලන ඩියුරබිලිටි එකත් එක්ක මේක එකක් මිල. ඒ කියන්නේ මේක මිල ඒ කියන්නේ ලංකාව වගේ රටක භාණ්ඩයක් ගනිද්දී මිල සහ ඒකේ ඩියුරබිලිටි එක තමයි අපි වගේ රටක මිනිස්සු වැඩිම බලන්නේ. අර අපි කියන්නේ ක්ලාස් එකවත් ඒක මේක අපි පරිසරයට මොකද අපි ආර්ථිකව මිරිකිලා ඉන්න හින්දා හරියටම හරි. ආර්ථික අපි තුන්වන ලෝකයේ රටක් ඉඳන් අපේ මිනිස්සු බලන්නේ මේක අඩු මුදලට වැඩි කාලයක්. ඒකට හොඳම උත්තරේ ප්ලාස්ටික්. එතකොට සංජය මා ආයසරයක්කොත් මේ සීරෝ ප්ලාස්ටික් ව්‍යාපෘති ඉනිෂියේටිව් එක කරගෙන යද්දී අපිට මේක ග්‍රවුන්ඩ් එකේ බිඳුවේ ඉඳන් කියන අපි ගත්තොත් ඊටාම යට ඉන්කම් එකක් තියෙන කට්ටිය සිට ඉහළ ඉන්කම් එකක් ගත්තොත් මේ සීරෝ ප්ලාස්ටික් ඉනිෂියේටිව් එක යටින් උඩට යනට වැඩිය අපිට උඩින් යටට එන තමයි ඉන්නේ අපි බලන්නේ. හේතුව මේකට වියදමක් යනවා මේකට ඇඩප්ට් වෙන්න ඕනේ. ඒක අර ආර්ථික වශයෙන් මිරිකලා ඉන්න මිනිස්සුන්ට ඒක බෑ. ඒතකොට මේ මිනිස්සු බලන්නේ රුපියල් 1500ක් දීලා ඩස්බින් එකක් අරන් එනවද රුපියල් 200ක් දීලා ඩස්බින් එකක් ගේනවා. ඒතකොට එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තව පැත්තකින් මම කියනවා සංජය ඒක තමයි ප්‍රශ්නේ. ඔය අහපු ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි දේශීය ව්‍යවසායකයෝ ප්‍රොඩක්ට්ස් හදන්නේ නැහනේ. වේවල් හදන කට්ටිය තමයි වේවල් දෙනිය අර හන්දි ඉන්න කට්ටිය ටික ඉන්නවා. තව ගම ඇතුළට ඉන්න ටිකක් ඉන්නවා. මොකද වෙන්නේ කම්පිටිෂන් එකක් නැහැ. එතකොට ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය ගැන ඉෂුව එකක් තියෙනවා ප්‍රයිස් එක වැඩි. ඒගොල්ලෝ බලන්නේ එකක් හදලා කොහොම හරි ගාණ හොයාගන්න. ඒතර මම හිතන්නේ මේක අපි හදන්න ඕනේ අපි හොඳ ඩිමාන්ඩ් එකක් හදන්න ඕනේ මිනිස්සුන්ට. කියන්නේ ඔයා එන්න ඕනේ මම එන්න ඕනේ තව කෙනෙක් එන්න ඕනේ. දන්න හැමෝම මේ සස්ටේනබල් එකෝ ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට්ස් හදන්න ඕනේ. එතකොට වේවැල් දෙන්නේ විතරක් නෙමෙයි මේක තව මොකක් හරි විතරක් නෙමෙයි මේකට තව කට්ටිය ප්‍රොඩක්ට්ස් හදනවා. ඒ කියන්නේ සප්ලයි එක වැඩි වෙන්න ඕනේ. සප්ලයි එක වැඩි වෙනකොට එකේ ප්‍රයිස් කම්පිටිෂන් එක වෙලා හරි ප්‍රයිස් ප්‍රශ්නය එනවා. ප්‍රයිස් ප්‍රශ්නයට උත්තරේ තියෙන්නම කම්පිටිෂන් එක සහ සප්ලයි එක වැඩි කිරීම විතරයි. වෙන එකක් නැහැ. සා මයින්ඩ් සෙට් එක. ඒ කියන්නේ වා ඇයි බ්‍රෑන්ඩඩ් අඳින මිනිස්සු. මිනිස්සු බ්‍රෑන්ඩඩ් අඳිනවා. ඇයි ඒ? ඒ කියන්නේ ටී-ෂර්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 10ට ගන්නත් පුළුවන්. ඔයාලට රුපියල් 17ට ක්‍රොකොඩයිල් ටී-ෂර්ට් එකක් ගන්නත් පුළුවන්. ඒතර මිනිස්සු බ්‍රෑන්ඩඩ් අඳින්නේ එකක් තමයි ඒගොල්ලෝ මේකේ ක්ලාස් එක සහ ඒකේ තියෙන ක්වොලිටි එක. right ඒක හදන විදිය ඒ ක්වොලිටිය සහයක බ්‍රෑන්ඩ් එක ඒකම තමයි සංජය මේකේ බ්‍රෑන්ඩ් එකටත් වැඩිය මේකදී අපි පරිසර හිතකාමී මිනිස්සු නම් අපිට දැනෙන්න ඕනේ මම මේක තව පොඩි ගණනක දාලා මම මේක ගන්න මොකද මේකෙන් යන හානිය වැඩි. ඇත්තම ගත්තොත් මල් පෝච්චියක කතාව අපිට පොඩ්ඩක් පැත්තකින් තියන්න පුළුවන් සංජය. ඒ මල් පෝච්චිය ගෙනා පැලේ හිටෙව්වා කාලාන්තරයක් ওই පෝච්චිය ওই මල් පැලෙත් එක්කම එහෙම තියේ හානියක් නැහැ. නමුත් අපි ගමු ඇත්තම රියල් ප්‍රශ්නේ තියෙන තැන වතුර බෝතල්. කියන්නේ සිංගල් යූස් ප්ලාස්ටික් කියන්නේ. සිංගල් යූස් ප්ලාස්ටික්. වතුර බෝතල්. සිලි බෑග්ස් කෑම පෙට්ටි. එතකොට වතුර බෝතල් කියන්නේ අර අපි එදිනෙදා ටික කාලයක් පාවිච්චි කරන වතුර බෝතල්. එතකොට එදිනෙදා අපි ගෙදර පාවිච්චි කරන බඩු මුට්ටු. එදිනෙදා පාවිච්චි කරන හැන්දි ඒවා. ඒවා ප්ලාස්ටික් කරන අපිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ මයික්‍රෝ ප්ලාස්ටික් හැලෙනවා. සහ අපි සපෝට් කරන්නේ නැහැනේ දේශීය ව්‍යවසායකත්වයේ නැගී සිටින්න. ඇයි අපිට බැරි අපි ගන්න ප්‍රොඩක්ට් එක ලෝකල් ප්‍රොඩක්ට් එකක් අරගෙන පොඩි සපෝට් එකක් දෙන්න මේ යට ඉන්න අපේම මිනිස්සුන්ට. ඉතින් මම හිතන්නේ මේක අපි ඉස්සෙල්ලාම ඔලුවට දාගන්න ඕනේ මේ ප්ලාස්ටික් වලින් හානිය. දෙක තමයි මේකේ ප්‍රයිස් එකේ ප්‍රයිස් ගැප්ස් තියෙනවා. ප්‍රයිස් වැඩි එහෙම එකක්. නමුත් ඒක හරි ලස්සනයි මේ බාණ්ඩ ගෙදරට ගෙනාම අමුතුම හරිම ලස්සනයි සංජය. ඔයා මම අපේ ගෙදර මම හිතන්නේ කලර්ස් නැචරල් කලර්ස් අපේ S2කට පවා හරිම සහනයක් දෙනවා වගේ. සහනයක් දෙන්න. කියන්නේ හරිම ලස්සනයි මේ බාණ්ඩ තියෙද්දි. එතකොට ඒ දේවල් ගැන හිතලා ප්‍රයිස් එකත් තමන්ව තේරුම් අරගෙන තමයි මේකට එන්න ඕනේ. මේක අමාරුයි. මිනිසුන්ගේ ඒ කියන්නේ අපේ මිනිසුන්ගේ ඔළුව වෙනස් කරන්න. නමුත් අපිට කරන්න වෙලා තියෙනවා. මම මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කරන්න. දැන් ඔබ කියපු දේ මට හරියට අවබෝධ වුණාද කියලා බලන්න. දැන් මගේ යෝජනාව තමයි දැන් ඔබ කිව්වනේ මේ සමාජයේ ඉහළ මට්ටමෙන් පල්ලෙහාට පටන් ගන්න ඕන කියලා. ඒකට මම එකඟයි. මොකද ඔය කියන වැඩිපුර එන මුදල් වියදම් කිරීම දරා ගන්න පුළුවන් ඒ පළාතේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ඉහළ මධ්‍යම පාන්තික සහ ඉහළ පාන්තික මිනිස්සුන්ට. එතකොට ඒගොල්ලෝ ඔකට යොමු වුණාම ඔබ කියන අර තරඟකාරී ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. කියන්නේ මේකට ඉල්ලුම වැඩි වෙනවා මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට. එතකොට අර ගම්වල මිනිස්සුන්ට පුළුවන් ඒකට අවශ්‍ය සප්ලයි එක දෙන්න. එතකොට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මුලින්. ඊට පස්සේ සප්ලයි එක වැඩි වෙනවා මුලින්. සප්ලයි එක වැඩි වුණාම තරඟකාරීත්වය වැඩි වෙනවා. තරඟකාරීත්වය හරහා ප්‍රොඩක්ට්ස් ඉම්ප්‍රූව් වෙනවා.
එතකොට මම හිතන්නේ ප්‍රයිස් එක සහ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි දෙකම ඉම්ප්‍රූව් වෙනවා. එතකොට මම හිතන්නේ පිටින් එන ප්ලාස්ටික් වලට අවශ්‍ය කරන මූලික සටන අපිට එතනින් පටන් ගන්න පුළුවන්. ඒක කාලාන්තරයක් තිස්සේ යන්න වෙයි. නමුත් අපිට චීනෙන් එන ප්ලාස්ටික් එක ප්‍රයිස් එකේ වශයෙන් හැප්පෙන්න බෑ. ජාතික චින්තනය අර ව්‍යවසායකත්වයට සපෝට් කිරීම මේ හැම දෙයක් එක්කම කාලාන්තරයක් තිස්සේ මේක කරගෙන යන්න පුළුවන් වුණොත් මේක අල්ලන් යන්න පුළුවන් වෙයි කියලා මටත් හිතෙනවා. ඉතින් ඔබ සූදානම් දෙක කාලාන්තරයක් තිස්සේ කරන් යන්න එහෙම ඔබට සහාය දෙන්න තව කවුරු හරි ඉන්නවද මේකට? සංජය හරියටම තේරුම් අරගෙන තියෙන ඉස්සෙල්ලම රයිට් මේක කාලාන්තරයක් කරන් යන්න ඕනින්ද තමයි සංජය මේක මම මත පදනම් නොවූ ව්‍යාපෘතියක් විදිහට මම මීට වොලන්ටියර් බේස් එකක් හදලා අපි කතා කරන ඒ කියන්නේ අපි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන නැති කතා හැම ඩොකියුමන්ට් එකක්ම වෙනම ඉන්ට්‍රානෙට් එකක සේව් වෙනවා. වෙනම ටීම් එකක් ඉන්ට්‍රානෙට් එකක් මේන්ටේන් කරනවා මොනවද කරන්න ඕනේ මොනවද ගයිඩ්ලයින්ස්. වෙනම ටීම් එකක් ප්‍රොඩක්ෂන් ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා හදනවා. රයිට් තව ටීම් එකක් අලුතෙන් වොලන්ටියර්ස්ලා මේකට ඔන්බෝඩ් කරන ප්‍රොසෙස් කරන වොලන්ටියර්ස් ටීම් 10කට වැඩි ප්‍රමාණයක් එක එක ඔය මං කිව්වේ ඇක්ටිවිටිස් තුනක් තව ඇක්ටිවිටිස් වල යෙදෙනවා. මොකද මේක සස්ටේන් වෙන්න ඕනේ. සස්ටේන් වෙන්න ඕනේ මේ මොඩල් එක. එතකොට මම සීරෝ ප්ලාස්ටික් ගැන කතා කරන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මම නැතුවත් මේ ප්‍රොඩක්ට් එක මේක යන්න ඕනේ. ඒක තමයි එක. ඒ කියන්නේ මේක වොලන්ටියර් බේස් එකක් through ලංකාවේ ජනමතය වෙනස් කරන ව්‍යාපෘතියක්. එතකොට දැන් තියෙනවා මේ පැත්තෙන් ඩිමාන්ඩ් එක වැඩි වෙගෙන යන ප්ලාස්ටික් වලට. එතකොට මේ මිනිස්සු අහනවා කෝ ඔල්ටර්නේටිව්. දැන් මට ඩස්බින් එකක් ගන්න ඕන කොහෙන්ද? අපි හදුවා සංජය zeroplastic.lk කියලා මාකට් ප්ලේස් එකක්. ඔන්ලයින් මාකට් ප්ලේස් එකක්. අර සප්ලයර්ස්ලා බඩු ඔක්කොම මේ මාකට් ප්ලේස් එකේ තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට අතනින් ගන්න පුළුවන් මෙහෙම ප්‍රොඩක්ට් එක ඩිලිවර් වෙනවා කස්ටමර්ට. රයිට්. එතකොට මේකෙදි අපි නොමිනල් පර්සන්ටේජ් එකක් ගන්නවා. මොකද මේක මොඩල් එක සස්ටේන් වෙන්න ඕනේ මේකේ ඉන්න and out ටිකක් තියෙන හින්දා රයිට්. ඒතර ඕක තමයි මොඩල් එක. මම හිතනවා මම සංජය ප්‍රශ්න උත්තර දුන්නා කියලා. ඔව්. එතකොට දැන් මට අවශ්‍ය නම් මට තියෙනවා මම මෙහෙම නිර්මාණ කරන නිර්මාණකරුවෙක්. මම කොහොමද ඔබතුමාත් එක්ක සම්බන්ධ වෙලා මේ මගේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඔය වෙබ් අඩවි යාළුවෙ කරන්නේ? ඔව්. දෙකක් තියෙනවා සංජය. අපේ එකක් තමයි අපේ වොලන්ටියර් ටීම් එකක් වෙනම මේ වගේ ප්‍රොඩක්ට් ගැන Facebook එකේ දාන පෝස්ට් බලලා ඒගොල්ලෝ ඔන්බෝඩ් කරගන්නවා. ඒ කියන්නේ අපේ වෙනම ටීම් එකක් හැම වෙලේම හදාගෙන ඉන්නවා කවුරු හරි මේ වගේ ප්‍රොඩක්ට් දැන් මේ ළඟදී අර කොළ වලින් පෑන් හදන ළමෙක් වෙයි අපි ළමයා කන්ටැක්ට් කරලා ළමයට ඕඩර් එකකුත් දීලා ඉවරයි. රයිට්. එතකොට අපේ වෙනම ටීම් එකක් එක බලන් ඉන්නවා. දෙවෙනි එක ඕන කෙනෙක්ට පුළුවන් අපේ zeroplastic.lk වෙබ් එකට ඇවිල්ලා අපිත් එක්ක රෙජිස්ටර් වෙන්න. අපිට කතා කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. රයිට්. අපේ ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකක් යනවා. ඊට පස්සේ අපේ තියෙනවා ගෲප් එකක් zero plastic Facebook ගෲප් එකක් දැන්ට 7800ක මෙම්බර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ අර පරිසරය ගැන උනන්දු මිනිස්සු බලෙන් ඇවිල්ලා එකතු වෙච්ච ගෲප් එකක්. කොහෙවත් ගිහලා අපි මේක එකතු වෙන්න කියලා නෙමෙයි මේම දෙයක් මේකේ වෙනවා කියලා ඒකද. ඒතර ඒකේ සප්ලයර්ස්ලා තියෙනවා ප්‍රොඩක්ට් තියෙනවා. අපේ වෙබ්සයිට් එකෙන් ගන්න ඕනත් නැහැ. ඒකේ සප්ලයර්ස්ලා ඉන්නවා ඒ ප්‍රොඩක්ට් දාන එතනම කන්ටැක්ට් කරලා එතනම කරන්න පුළුවන්. අපි හදලා තියෙන ඕගොල්ලෝ කැමති නම් විතරක් ගන්න. ඒකින්ද අපි මේක තනිකරම කියන්නේ මේ සෝෂල් එන්ටර්ප්‍රයිස් එකක් කරන්නේ. මිනිස්සු වෙනුවෙන් අපි මේක කරනවා. රයිට්. ඔතන තමයි කතාව. මම සංජය තව පොඩි දෙයක් එකතු කරන්න සංජය ප්‍රශ්නෙට 3R concept එක කියලා තියෙනවා. reduce, reuse and recycle. ප්ලාස්ටික් පුළුවන් නම් අඩු කරන්න නැත්තම් මොන හරි ආයසරයක් යූස් කරන්න නැත්තම් බැරිම නම් රීසයිකල් කරන්න. ඔක තමයි ප්ලාස්ටික් වල ෆෝමියුලා එක. එතකොට සංජය අපි මෙහෙම දෙයක් ගමු. අද ලංකාවේ ආණ්ඩුව තීරණය කරනවා ප්ලාස්ටික් කිසිම ගෙදරට ප්ලාස්ටික් බඩුවක් මිලදී ගැනීම සපුරා තහනම්. ඒක ක්‍රයිම් එකක් අදින් පස්සේ. එතකොට අපිට රෙඩියුස් ප්‍රශ්න ඉවරයි. දැන් අපිට තියෙන ප්‍රශ්න දෙකයි. තියෙන ඒවා රීයුස් කරනවා, යූස් කරන්න බැරි ඒවා රීසයිකල් කරනවා. හොඳයිනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ නැවතිලා තියෙන්නේ දැන් තියෙන ටික කොහොම හරි අඹරලා මොන හරි කරගන්න තමයි අපිට තියෙන්නේ. නමුත් කවදාකවත් ආණ්ඩුවක් ප්ලාස්ටික් තහනම් කරන්නේ නැහැ. සීරෝ ප්ලාස්ටික් කරන්න හදන්නේ අන්න ඒ වැඩේ. රෙඩියුස් එක නවත්තන්න හදන්නේ. එතකොට ප්ලාස්ටික් වල තියෙන ඉල්ලුම අඩු වෙන්න ඕනේ. ප්‍රොඩක්ෂන් එක අඩු වෙන්න ඕනේ. ඇයි? අපි මිනිස්සු ඔක්කොම එකෝ ෆ්‍රෙන්ඩලි ප්‍රොඩක්ෂන් යූසේජ් එක නවත්තන්න හදන්නේ. යූසේජ් එක නවත්තන්න ඕනේ. ප්ලාස්ටික් යූස් කරන්න එපා ගන්න. පොඩි ගානක් විතර කරලා ලෝකල් ප්‍රොඩක්ට් එකක් ගන්න. අපිත් එක්ක ඕගොල්ලෝ එකතු වුණොත් අපිට පුළුවන් ප්‍රයිස් එක ඩවුන් කරන්න. ප්‍රයිස් එක අඩු කරන්න පුළුවන් සංජය දැන් සප්ලයර්ස්ලා නැහැ. වේවැල් දිනේ මිනිස්සු නුවර පාරේ යනකොට වේවැල් දිනේ නවත්තලා බඩුවක් ගන්න ගියාම ඒ කියන ගානටම එක්ක දෙන්නේ නැත්නම් පොඩි ගානේ අඩු කරන්නේ. මොකද අනික ගානත් සමහරලාට වැඩි. හේතුව කම්පිටිෂන් එකක් ඒ කියන්නේ පොඩි ගානක් නෑ. බඩු එල්ලගෙන ඉන්න හතර වටේම ගන්න මිනිස්සු නෑ. දැකලා තියෙනවා සංජය කවදාකවත් වේවැල් දිනේ යනකොට පොලක වගේ මිනිස්සු පොර කකා බඩු ගන්නවා. නෑ. ඒ කියන්නේ දෙවෙනි පාර මාසයකට පස්සේ යනකොට ඒ භාණ්ඩේ එතනම එල්ලලා තියෙනවා. එතන එල්ලලා තියෙනවා. ඉතින් අවුලක්. ඉතින් මම හිතන්නේ අපි හදන්න ඕන ඩිමාන්ඩ් එකක් වේවැල් දිනේ යනකොට මේ බඩු තියෙන එනකොට බඩු නැති වගේ එකක් එනවා. අනේ එදාට මම හිතනවා. ඒ කියන්නේ මේ රටේ පුරවැසියෙක් විදියට මම
සතුරු වෙනවා සහ රටක් විදිහට අපිට සතුරු වෙන්න පුළුවන්. දැන් මට ඔබ ගැනත් අපිට දෙයක් දැනගන්න තියෙනවා. දැන් ඔබ ව්‍යවසායකයෙකුත් වෙනවා. ඊට අමතරව ඔබ ටෙක් කන්සල්ටන්ට් කෙනෙක් කියලා කොහොමද ෆ්‍රීලාන්ස් වැඩ වගේ ඔබත් කරනවා. මට ඔබගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියන්න. ඕකේ මම සංජය ටෙක්නොලොජි වලට මම පෙරදින විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් උපාධිධාරී කොළඹ විශ්වවිද්‍යාලයේ බිස්නස් කළමනාකරණය MBA එකක් තියෙනවා. ලේසි කියන එක MBA එකක් තියෙනවා. මම වැඩ කරේ වර්චුසා. ඊට පස්සේ මම 2014 මගේ කම්පැනි ෆෝම් කරා ඩිජිටල් ෆෝස්. අපි වෙබ් ඩිසයිනින් ඩෙවලොප්මන්ට් ඇප් සහ SME empowering කරන ඇප්ලිකේෂන්ස් කරනවා. ඕක තමයි එක. ඊට පස්සේ මම සර්වෝදය ෆියුෂන් කියන සර්වෝදය ICT යාමකේ අහලා ඇති Facebook trusted partner කෙනෙක් කියලා සර්වෝදය. ඒකේ IT consultant විදියට මම වැඩ කරන එක තමයි මගේ ව්‍යාපාරය. zero plastic මම මේ සමාජයට මොන හරි දෙයක් දෙන්න කරන ස්ටාර්ට්අප් එකක්. ඒක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට ඒක මේ non profit organisation එකද zero plastic? බර වැඩි ඒ පැත්තට. නමුත් ප්‍රොෆිට් එක ජෙනරේට් වෙනවා මොකද අපේ ට්‍රාන්සැක්ෂන් එක වෙන හින්දා. ඔව්. මට පොඩ්ඩක් කියන්න දැන් අපි ඒ වගේ CSR ව්‍යාපෘතියක් එහෙම නැත්නම් මේ සමාජයට යමක් දෙන්න කරන non profit organisation එකක් වගේ දෙයක් පටන් ගන්න යද්දී අපිට ඇත්තට මුදල් අවශ්‍යයි. ඒක පවත්වාගෙන යන්න. එතකොට ඔබ කොහොමද මේ අවශ්‍ය කරන ධනය ප්‍රාග්ධනය වේවා නැත්නම් working capital කියලා අපි කියනවා. ඒක ජෙනරේට් කරන්න යන්නේ කොහොමද? ඕකේ. සංජය හොඳ ප්‍රශ්නයක් හොඳ වෙලාවක ඇහුවේ. මේක පටන් ගත්තේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක්වත් කිසිම ප්‍රාග්ධනයක් නැතුව. ඒ කියන්නේ අරමුණ ප්‍රොබ්ලම් එකක් තිබුණා අපිට විසිබල් ප්‍රොබ්ලම් එකක් තිබ්බා. ඒකට විසිබල් සොලියුෂන් එකක් දැනුණා මට කරන්න පුළුවන්. ඒතර මේක සක්සස් කරන්න අවශ්‍ය කරන කැපැසිටි එක පොඩි වියදමක් මගෙන් ගියා ලොන්චින් ඒවට. නමුත් වොලන්ටියර් බේස් එක කියන්නේ ලියපු ආටිකල් වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් ප්‍රොඩක්ට් දාන එක ප්‍රොඩක්ට් හොයාගන්න එක වෙන්ඩර් රෙජිස්ට්‍රේෂන් ඔක්කොම කරේ ගෲප් එකට එකතු වෙච්ච වොලන්ටියර්ස්ලාගෙන්. ඊට පස්සේ යුනිවර්සිටි වලින් ආපු ළමයි. ඒ ඔක්කොම කරේ ලොන්චින් එක පවා කරේ. ලොන්චින් එකේ වෙල්කම් ස්පීච් එක කරේ වොලන්ටියර් කෙනෙක්. ඒකේ කතාව හැදුවේ වොලන්ටියර් කෙනෙක්. ලොකේෂන් එක හැදුවේ වොලන්ටියර් කෙනෙක්. මල් ගෙන ආය වොලන්ටියර් කෙනෙක්. ඒ කියන්නේ මට ගියේ ඒ කියන්නේ ඇත්තටම කොස්ට් එකක් නොගිය හා සමානයි කියලා මට කියන්න පුළුවන්. මට ඉතුරු මගේ වොලන්ටියර් බේස් එක දුන්න සපෝට් එකත් එක්ක ඒක ඇතුළ ඔය අහපු ප්‍රශ්න මම දුන්නේ zero plastic කතාව. අපි සෝෂල් කෝස් එකක් පටන් ගන්නවා මොනවාරි non profit organisation එකක් මොනවාරි ඒහා බැඳුණු කාර්යයක් පටන් ගන්න සංජය මම හිතන්නේ අපිට වැදගත්ම දේ ප්‍රාග්ධනය නෙමෙයි. මම දකින්නේ වැදගත්ම දේ තමයි ඔය මිනිස් බලය. ඔයාට තියෙන මෑන් පවර් එක තමයි ඔයාට යුටිලයිස් කරන්න පුළුවන් ඒ වගේ වෙලාවක සල්ලි නැත්තම්. සල්ලි තියෙනවා නම් මෑන් පවර් එක නැතුව ඔයාට ඉනිෂියේට් කරන්න පුළුවන්. හැබැයි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මුදලක් වියදම් කරන්න නැතුව කරනවා නම් අපිට පුළුවන් සෝෂල් මීඩියා හරහා ඒහා බැඳුණු මිනිස්සු ඒක විදිහට හිතන මිනිස්සු like minded මිනිස්සු ටිකක් එකතු කරගෙන group එකක් හදලා ඒ group එකෙන් opinion අරගෙන මේ තනිකර මේ process එක ඒ group එකේ opinion එක ආවේ. ඊට පස්සේ ඒ volunteer base එකටම task දීලා ඒ volunteer base එකෙන්ම මේක up කරන්න පුළුවන්. ඒක වගේ ඒ කියන්නේ ඒ කරන වැඩේ කොච්චර ලොකු ප්‍රශ්නයක්ද ඇඩ්‍රස් කරන එකට ඔයාලට මීඩියා සපෝට් එනවා. ඒ කියන්නේ මට දෙරණෙන් සපෝට් එක හම්බුණා, දරණි පත්තරෙන් හම්බුණා. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගුඩ් මාකට් එකේ අචලා අක්කා සපෝට් දුන්නා. ඉතින් ඒක කියන්නේ ඔයාගේ කෝස් එක කොච්චර හොඳ නම් ඒකත් තමයි ඔයාලට මිනිස්සු එකතු වෙන වොලන්ටියර්ස්ලා සහ ඔයාලට ග්‍රවුන්ඩ් එකේ ඒකට අවශ්‍ය කරන සපෝට් එක හම්බ වෙනවා. මම හිතන වාසනාවන්තයි කියලා මට zero plastic එක ලොන්ච් කරනකොට ඔක්කොම දේවල් කලට වෙලාවට ඔක්කොම ටික ලැබුණා. අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් එහෙම වෙන්න කියලා. දැන් අනාගතය ගැන පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් තව අවුරුදු 2කින් එහෙම නැත්නම් 3කින් ඔබ zero plastic ඔබ මේ පටන් ගත්ත මේ ව්‍යාපාරය දකින්නේ කොතනද? සංජය මට උනේ තව අවුරුද්දකින් හරි දෙකකින් හරි මට කියන්න පුළුවන් නම් මම ගෙවල් 1000ක් මෙන්න මෙච්චරක් ප්ලාස්ටික් බඩු රිප්ලේස් කරලා අපේ මිනිස්සුන්ගේ බඩු දාලා තියෙනවා. මෙන්න මෙච්චරක් අපේ ස්ටෝර් එක හරහා හරි වෙන තැනකින් අපේ වෙන්ඩර්ස් ලගේ. එතන මට කියන්න බලන්න ඩස්බින් 1000ක් විකුණලා තියෙනවා. මග් හෝල්ඩර්ස් 5000ක් විකුණලා තියෙනවා. මෙන්න මේ නම්බර්ස් ටික එක සැටිස්ෆැක්ෂන් එක කියන්නේ එක ගෝල් එකක් මගේ. අපි මෙච්චර එම්පවර් කරලා තියෙනවා. right? දෙක අනිත් පැත්ත. ඒ කියන්නේ මේක දෙකක් තියෙනවා සංජය. එකක් තමයි අපි SME ලා එම්පවර් කරනවා. දෙක තමයි ප්ලාස්ටික් කන්සම්ප්ෂන් එක අඩු කරනවා. ඒතර මම මේකේ ගෝල් එකක් කියලා දෙන්නේ මේ දෙකම. එක ගෝල් එකක් මට මම ආයෙ රිපීට් කරොත් කොච්චර බඩු අපේ ලෝකල් වෙන්ඩර්ස්ලා බඩු කොච්චර විකිනලා තියෙනවද කියන එක මගේ එක සක්සස් එක. නම්බර් එක. දෙක අපි ප්ලාස්ටික් එක නම් අපි කැල්කියුලේට් කරනවා. අපි වෙනස් කරන හැම මිනිසෙකගෙම ප්ලාස්ටික් කොච්චර අඩු වුණාද කියලා වෙනස් කරනවා. උදාහරණයක් සංජය දැන් මම ප්ලාස්ටික් වතුර බෝතල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කිලෝ 5ක් පරිසරයට උදාහරණයක් අතහැරලා තියෙනවා. මම ඔයාවත් එතනට ගත්තොත් කිලෝ 10යි. තව එක්කෙනෙක් ගත්තොත් කිලෝ 3යි. ඒතර මට පුළුවන් නම් කියන්න මම 100ක් වෙනස් කරයි කියලා
රයිට් කිලෝ 500 ප්ලාස්ටික් පාසර යන එක මාඩු කරලා. එතකොට මම කැමති තව අවුරුදු 2ක් වගේ කාලයකදී අපේ දැන් බතික් වලට තියෙන ට්‍රෙන්ඩ් එක පේනවා. ඒ වගේ මම කැමති මේ ලෝකල් ප්‍රොඩක්ට්ස් වලට ට්‍රෙන්ඩ් එකක් හැදිලා ඒ මිනිස්සුන්ගේ බඩු යන වේවැල් දිනේ මම යනකොට වේවැල් දිනේ අර එල්ලලා තියෙන බඩු මුට්ටු නැති කාලයක් දකින්න පුළුවන් නම් ඒක තමයි මගේ අරමුණ. ඒ දැක්ම එහෙමම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මේක බලන් ඉන්න ඔබට වගකීමක් තියෙනවා. ඔබත් යම් කිසි විදිහකින් හොඳ රැකියාවක් කරන හොඳ ආදායම් මාර්ගයක් තියෙන පුරවැසියෝ නම් මම දන්නවා අපේ channel එක බලන බහුතරයක් දෙනා එහෙම කට්ටිය තමයි ඉන්නේ. මොකද මේ channel එක බලන audience එකෙන් බහුතරයක් දෙනා අපි දැකලා තියෙනවා ඒ වගේ සාකච්ඡා වලට අපිත් එක්ක සම්බන්ධ වෙනවා social media හරහා. ඉතින් ඕගලන්ට පුළුවන් මේ පණිවිඩය ගෙනියන්න. ඒ වගේම ඕගලන්ට පුළුවන් තමන් වෙනස් වෙන්න. තමන් වෙනස් වෙලා මේ කියන ඉල්ලුම මුලින්ම හදලා දෙන්න අපිට ලංකාවේ තියෙන ඕගැනික් සහ මේ තියෙන කෘතිම අමුද්‍රව්‍ය වලින් තොරව හදන නිෂ්පාදන ප්‍රොමෝට් කරන්න. ඒ ඔස්සේ අපිට පුළුවන් මේ සීරෝ ප්ලාස්ටික් කියන සිහිනය නිශ්ශංකගේ වෙන්න ඕනේ. ඒක අපි හැමෝගෙම සිහිනය වෙන්න ඕනේ. ඒක අපි ලංකාවේම සිහිනය වෙන්න ඕනේ. ඉතින් එතෙන්ට අපි මේක ඉක්මනට අරන් යන්න නැත්නම් අපේ ළමයන්ට අපි දායාද කරන්නේ මේ කුණු පිරිච්ච, මාස්ක් පිරිච්ච, එතකොට ප්ලාස්ටික් පිරිච්ච මේ ලෝකයක්. ඉතින් ඒ ලෝකේ නෙමෙයි අපි දෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ බොහොම හැමෝටම මේ සුවදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් ලස්සන ලෝකයක්. ඉතින් ඒක දායාද කරන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. අද සාකච්ඡාවට සහභාගී වුණු නිශ්ශංක මහත්මයාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊළඟ දවසේ අපි තව කතාවකින් හම්බ වෙමු. අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. ආයිබෝවන්. අයිවන් සංජය.